ඔලුක වාට මාව ක්ලියලි ඇහෙනවා වගේම මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන එක පේනවද? හරි අපි පටන් ගමු. මෙතෙන්දී අපි කතා කරන්න හදන අපේ පළවෙනි Q&A සෙෂන් එක. මේ Q&A සෙෂන් එක යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට තියෙන එක එක සබ්ජෙක්ට්ස් වල ඒ අපේ පළවෙනි සෙමෙස්ටර් එකේ තියෙන සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ තියෙන සබ්ජෙක්ට්ස් වල තියෙන අසයින්මන්ට්ස් වල තියෙන ප්‍රශ්න සහ මේ අසයින්මන්ට්ස් වල තියෙන ප්‍රශ්න ගත්තට පස්සේ මේ අසයින්මන්ට්ස් වල තියෙන ප්‍රශ්න බොහෝ දුරට ඇවිල්ලා තියෙන්නේ ඉන්ටර්නෙට් එක මූලාශ්‍ර කරගෙන. ඉතින් ඒ තියෙන ප්‍රශ්නත් එකතු කළා. ඒ කියන්නේ අසයින්මන්ට් වල ඒ තියෙන ප්‍රශ්න ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රශ්නයි මේ අසයින්මන්ට්ස් වල තියෙන ප්‍රශ්නයි ඊට අමතරව අපේ සීනියර් අයියලා කළගේ විභාගවල තිබිච්ච ප්‍රශ්න. ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්නත් අපි මේ Q&A සෙෂන් එක තුලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී අපි බේසික්ලි අද සාකච්ඡා කරන්නේ කෙමිස්ට්‍රි පාර්ට් 2 එකට අදාළව මේ කෙමිස්ට්‍රි පාර්ට් 2 එකේ තියෙන අසයින්මන්ට් පළවෙනි අසයින්මන්ට් එකත් ඊට අමතරව අපි තව ඔයාලට දාලා ති මට මතක විදිහට 28 වෙනිදා තමයි දෑවේ අපේ පළවෙනි ක්විස් එක මේ කෙමිස්ට්‍රි වලට අදාළව. ඒ ක්විස් එකත් ඒක තියෙන ප්‍රශ්න 10ත් එක්ක අසයින්මන්ට් එකත් දෙකම එකට තමයි අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී පළවෙනියට අපි අසයින්මන්ට් එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අසයින්මන්ට් එකේදී අපි අසයින්මන්ට් එක සාකච්ඡා කරන්න කලින් අපිට තියෙනවා දේවල් ටිකක් මේ තියරි ප්‍රශ්න ටිකක් අපිට තියරි වල තියෙන ප්‍රශ්න ටිකක් හදන්න තියෙනවා. මොකද එදා හේෂාන් මට මතකයි මැද හරියට එනකන් අපේ මැඩම්ගේ ලෙක්චර් එකෙත් මැද හරියට එනකන් කොටසක් කරා. ඊට පස්සේ මේ ටික අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ වැඩි කරගෙන යන්න. මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. මෙතෙන්දී අපි දන්නවා රියැක්ෂන්ස් ගත්තට පස්සේ රියැක්ෂන්ස් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සිංගල් ස්ටෙප් රියැක්ෂන්. ඊට පස්සේ තියෙනවා මල්ටි ස්ටෙප් රියැක්ෂන්. අපි දන්නවා සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකක තනි පියවර ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ තනි පියවර ප්‍රතික්‍රියාවක් සිද්ධ වීම සඳහා වැය වන්නේ එක් පියවරක් පමණයි. ඒක අපි දන්නවා. ඊට පස්සේ මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක් ගත්තට පස්සේ මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක ප්‍රතික්‍රියාවක් සිදුවීමට පියවර කිහිපයක් ගත වෙනවා. ඒ කියන්නේ පියවර කිහිපයක් වැය වෙනවා. මෙන්න මේ සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකක් ගත්තට පස්සේ ඔයාලට මෙතෙන්දි පේනවා ඇති මම මේ ස්ලයිඩ් එකේ ෂෙයා කරලා තියෙන එක. මේ සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකක මම පළවෙනි උදාහරණ දීලා තියෙන්නේ A වලින් හැදෙනවා B කියලා ඵලයක්. ඒ වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය එහෙම නැත්නම් ස්ටොයිකියෝමෙට්‍රික් කොයිෆිෂන්ට් එක එකයි. ඒක අපිට පුළුවන් මේ රේට් ලෝ ඉක්වේෂන් එකට ඒ ආකාරයෙන්ම අපිට මෙතෙන්දී ඇඩ් කරන්න මම මෙතන කරලා තියෙන්නේ ඒක මේ තැඹිලි පාට ඇරෝ එකෙන් පෙන්නලා තියෙන්නේ මෙතන තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයි. ඒක තමයි රේට් ලෝ සමීකරණයට ඒකේ තියෙන ප්‍රතික්‍රියකයේ රියැක්ටන්ට් එකේ ඒ වලට ආදිශ වෙලා තියෙන්නේ. ඔයාලට ඒක පේනවා ඇති. මේක හැබැයි වෙන්නේ සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකක් නම් පමණයි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මම තව උදාහරණයක් අරගෙන තියෙනවා. ඒකේ A සහ B කියලා ප්‍රතික්‍රියක දෙකක් තියෙනවා, රියැක්ටන්ට්ස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් හැදෙන ඵලය Y. එතෙන්දී A වල ඉදිරියේ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක දෙකයි, B වල ඉදිරියෙන් තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයි. ඒ දෙකම ඔයාලට මෙතෙන්දී පේනවා ඇති මේ R කියන රේට් එකට බලපාන මේ සාන්ද්‍රණත් එක තමයි බලපාන්නේ. ඒවල මෙතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක දෙකයි. ඒක ඒ ආකාරයෙන්ම ඒකේ බලයක් බවට නැංවෙනවා. ඊට පස්සේ B ගත්තට පස්සේ B ගේ ඉදිරියේ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයි. එක ඒ ආකාරයෙන්ම බලයක් බවට නැංවෙනවා. ඕක වෙන්නේ සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකක් නම් පමණයි. ඒ කියන්නේ පළමු පෙළ තනි ඒ කියන්නේ
මෙතෙන්දී තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් පමණයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මල්ටි ස්ටෙප් රියැක්ෂන්. මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක් එහෙම නැත්නම් බහු පියවර ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ අපි දන්නවා මේ බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවරක් තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව සඳහා දායක වන වැදගත්ම පියවර තමයි මේ මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක සෙමෙන්ම සිදුවන පියවර. ඒකට අපි කියනවා සක්‍රීය ශක්තිය වැඩිම පියවර කියලා. මේක ඇත්තටම මේ අරගෙන තියෙන උදාහරණය මම ගත්තේ අපේ චාන් මැඩම්ගේ ලෙක්චර් ස්ලයිඩ් එකකින්මයි අපි මේක ගත්තේ. NO2 ධන CO වලින් හැදෙනවා NO ධන CO2 කියන මෙන්න මේ රියැක්ෂන් එක. මේක ඇත්තටම අපිට මේ දීලා තියෙන මේ මුලින්ම දීලා තියෙන NO2 ධන CO වලින් හැදෙන NO ධන CO2 කියන එක මේක තමයි ඕවරෝල් අපි ඉක්වේෂන් එක. අර දෙකෙන්ම සුළු කරලා ගන්න ඉක්වේෂන් එකට තමයි මේක අපි ඕවරෝල් එක. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ NO2 ධන NO2 NO3 ධන NO. ඒක තමයි ස්ලෝලි සිද්ධ වෙන ස්ටෙප් එක. කියන්නේ මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකේ සෙමෙන්ම සිදුවන පියවර තමයි මම ඔය තැඹිලි පාටින් කොටු කරලා තියෙන්නේ. ඊට පස්සේ තව පියවරක් තියෙනවා NO3 ධන CO. එකෙන් හැදෙනවා NO2 ධන CO2. ඒක ෆාස්ට්ලි සිද්ධ වෙන රියැක්ෂන් එකක්. එතෙන්දී අපිට ගත්තට පස්සේ මේ NO2 ධන NO2 වලින් NO3 ධන NO කියන එක තමයි ස්ලෝලි සිද්ධ වෙන පියවර. ඒ පියවරට අදාළව අපි යන්න ඒක තමයි මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක රේට් ලෝ සමීකරණය ඒ ආකාරයෙන්ම බලයන් බවට නංවන්නේ. දැන් සිංගල් ස්ටෙප් රියැක්ෂන් එක පියවරයිනේ තියෙන්නේ. මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක් ගත්තට පස්සේ ඒක පියවර කිහිපයක් තියෙනවා. ඒකෙත් මෙතෙන්දී අපි ස්ලෝ එහෙම නැත්නම් හෙමින්ම සිද්ධ වෙන පියවර තමයි අපි ඒ ආකාරයෙන්ම රේට් ලෝ සමීකරණය බවට බලයන් බවට නංවන්නේ. මෙතන NO2 වල පළවෙනි එකේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක 1යි දෙවෙනි එකේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක 1යි. එතකොට මේ එකේව දෙකම මේ රේට් ලෝ සමීකරණයට අපිට නංවන්න පුළුවන්. එතකොට ඒකේ බලය දෙකක් වෙනවා. NO2 දෙකක් තියෙන නිසා. එතකොට ඒක තමයි එතකොට අපිට මේකට අදාළ මේ ප්‍රතික්‍රියාවට අදාළව රේට් ලෝ එක R සමානයි K වාරයක් NO2 වල දෙවෙනි බලය. ඒ කියන්නේ NO2 වල දෙවෙනි පෙළ කියන එක. අපිට ගානේදී දෙන්නේ මෙන්න මේ ඕවරෝල් කියන එක. ඒ කියන්නේ NO2 ධන CO වලින් හැදෙන NO ධන CO2 කියන එක තමයි බොහෝ දුරට අපිට ගානේදී යාලා සපයන්නේ. එතෙන්දී ඔයාලා බලන්න මේ රේට් ලෝ එකේ ගත්තට පස්සේ රේට් එකට බලපාන්නේ මොන රියැක්ටන්ට් එක විතරයිද? NO2 කියන එක විතරයි නේද? මෙතෙන්දී අපිට ගානේදී දීලා තියෙන එක NO2 ධන CO වලින් හැදෙන NO ධන CO2. ඔතෙන්දී තියෙන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. පළවෙනි එක NO2 ඊට පස්සේ CO තියෙනවා. මෙතෙන්දී CO කියන එක බලන්න මේ රේට් ලෝ එකට දායක වෙලා තියෙනවද? නැහැ. ඒක දායක වෙලා නැහැ. ඒක මෙතෙන්ට අදාළත්වයක් නැහැ. ඒක වේග නිර්ණ පියවර තුල නැහැ. ඒක තියෙන්නේ ෆාස්ට්ලි සිද්ධ වෙන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ෆාස්ට්ලිම ඒ කියන්නේ වේගෙන්ම සිද්ධ වෙන පියවරේ තමයි CO කියන එක තියෙන්නේ. ඒක ස්ලෝ සිදුවන ස්ටෙප් එකේ නැහැ. ඒක නිසා ඒක මේ රේට් එකට බලපාන්නේ. අපි කියනවා CO එක ඒ අවස්ථාවේදී තියෙන්නේ 0th order එක. ඒ කියන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් 0th order because CO has a no effect to rate of the reaction. CO එක බලපාන්නේ නැහැ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා. මොකද ඒක සෙමෙන්ම සිදුවන පියවරේ අඩංගු නොවන නිසා. මෙතෙන්දී මම මේක පොඩි සමරියක් ලාවට ගියාගෙන යනවා. අපි දන්නවා සිංගල් ස්ටෙප් රියැක්ෂන් එක තනි පියවර ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයන් ඒ ආකාරයෙන්ම බලයන් බවට නැංගෙනවා. දෙවෙනි අවස්ථාවත් ඒක තියෙනවා. වලට මේක පේනවා ඇති. ඊපස්සේ මල්ටි ස්ටෙප් රියැක්ෂන් එක නම් සෙමෙන්ම සිදුවන පියවරේ තමයි ඒ ආකාරයෙන්ම බලයන් බවට නංවන්නේ. මෙතන NO2 වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක 1යි තියෙන්නේ. ඒ දෙක තමයි අතන රේට් ලෝ සමීකරණේ බලයක් බවට නැංවිලා තියෙන්නේ. ඊට පස්සේ තව පියවරක් තියෙනවා. ඒක අපිට මෙතෙන්දී අදාළත්වයක් නැහැ. ෆාස්ට් සිද්ධ වෙන පියවර. ඊට පස්සේ අපිට ගානෙදි දෙන්නේ මෙන්න මේ ඕවරෝල් කියලා පෙන්නලා තියෙන කොටස NO2 ධන CO වලින් හැදෙන NO ධන CO2 කියන එක. එතෙන්දී CO කියන එක රේට් එකට එහෙම නැත්නම් ශීඝ්‍රතාවයට බලපෑමක් නැහැ. ඒක ඔබට පේනවා ඇති. මල්ටි ස්ටෙප් රියැක්ෂන් එකක වැදගත්ම පියවර තමයි සෙමෙන්ම සිදුවන පියවර. ඒකට අපි කියනවා වේග නිර්ණ පියවර. මේකේ මට මතක විදියට අපේ චාන් මැඩම්ගේ මේ කොටස මේ පාර්ට් එක තිබුණේ මේකට අපි කියන්නේ රේට් ඩිටර්මයින් ස්ටෙප් කියලා. ඒක මේ ස්ලෝ සිද්ධ වෙන පියවරට අපි කියනවා රේට් ඩිටර්මයින් ස්ටෙප්. ඔබ ගිහිල්ලා බලන්න ඔබගේ PDF එක ඇති මේ සම්බන්ධයෙන් මේ උදාහරණයත් එක්ක. මට පිටුවන්ගෙන මතක නැහැ. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ තියරි කොටස අපිට
ගොඩක්ම වැදගත් වෙනවා මේ assignment එක පුරාවටම. මේ assignment එක සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ මෙන්න මේ theory part එක මත. ගොඩක් theory කරුණු මේ kinetics energy සම්බන්ධ ගොඩක් දේවල් වලදී අපිට මේක වැදගත් වෙනවා ගණන් හදද්දී. අපි යන් පළවෙනි ප්‍රශ්නෙට consider the following reaction. Q ධන R වලින් හැදෙනවා S ධන T කියලා පළ දෙකක්. The rate law for the above reaction rate සමානයි K වාරයක් R වල දෙවෙනි බලය. The above reaction was carried out 3 times and each time initial concentration of R is 2. ඒ කියන්නේ සාන්ද්‍රණය දීලා තියෙන R ගේ දෙකයිලු අවස්ථා තුනකදී ගන්නවා කියලා කියනවා. The initial concentration of Q in each run is given below. ඒ කියන්නේ Q අවස්ථා තුනේදීම මෙන්න මේ සාන්ද්‍රණ වලින් දාලා තියෙනවලු. පළවෙනි run එකේදී Q වල සාන්ද්‍රණයක් නැහැ. දෙවෙනි එකේදී 1යි, තුන්වෙනි එකේදී 2යි. Rank the rate of the 3 runs using each of above concentration and explain your answer. මෙතෙන්දී rank කරන්න කියලා කියන්නේ ඔබට මෙතෙන්දී පේන ඇති මේක අපිට rate law සමීකරණ ගත්තට පස්සේ ඒ rate law සමීකරණය මම අර ඉස්සෙල්ලා කියපු part එක අනුව ඒ දෙක ඔබ සංසන්දනය කරලා බලන්න. මෙතෙන්දී මේ rate එකට බලපාලා තියෙන R විතරයි නේද? Q කියන එකක් rate එකට බලපානවද? නෑ. Q කියන එකක් මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ නැහැ. R කියන එක වැඩි වුණොත් තමයි ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ. මේක Q කියන එකක් මේ rate law සමීකරණය තුල අඩංගු වෙනවද? නැහැ. Q කියන එකක් rate law සමීකරණේ නැහැ. rate එකට බලපාන්නේ R කියන ප්‍රතික්‍රියක පමණයි. සමහරක් විට මේක බහුපියවර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැති. ඒකේ slowest step එකේ දායක වෙනව ඇත්තේ R කියන එක විතරයි. Q කියන එක වේග නිර්ණ පියවර තුල නැතුව ඇති. අපි දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. මෙතෙන්දී දීලා තියෙන කොහොම හරි overall load එක. ඉතින් ඒකට අනුව මේ rate law එකේ දීලා තියෙන සමීකරණයට අනුව R කියන එක විතරයි rate එකට ඍජු බලපෑමක් කරන්නේ. ඉතින් R කියන එක Q කියන එක බලපාන්නේ නැත්තේ නැහැ වේගයට. අපි මෙතෙන්දී සලකන්නේ R එක මොකද R තමයි වේග නිර්ණ පියවර තුල තියෙන නිසා. rate සමානයි K වාරයක් R වල දෙවෙනි බලය කියන එක. එතකොට Q කියන එක තියෙන්නේ 0th order එකේ. එතකොට අපිට පුළුවන්ද Q ගේ concentration එක එතකොට බලපානවද මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට? නෑ. ඒක තියෙන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ Q කියන එක සාන්ද්‍රණය කොච්චර වැඩි කරත් ඒකේ කිසිම බලපෑමක් නෑ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට. ඇයි Q කියන්නේ ශුන්‍ය පෙළ තියෙන එකක්. ඒ කියන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක්. ඉතින් ඒක නිසා Q කියන එක මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට අදාළ වෙන දෙයක් නෙමෙයි මෙතෙන්දී. ඉතින් ඒකට අනුව R කියන එක විතරයි බලපාලා තියෙන්නේ. මේ අවස්ථා තුනේදීම R කියන එක විතරයි බලපාන්නේ. R කියන එක අවස්ථා තුනේදීම the above reaction was carried out 3 times and each time initial concentration of R is 2. ඒ කියන්නේ අවස්ථා තුනේදීම R කියන එකේ concentration එක සාන්ද්‍රණය 2යි. එතකොට ඒකට අනුව මේ අවස්ථා තුනේදීම අපිට මේක rank කරන්න බෑ. මොකද ඔබ මේකෙදී ලියද්දී මුලින්ම අඳුර ගන්න ඕන මේ ප්‍රශ්නේදී Q කියන එක මේක වැදගත්ම part එක තමයි මුලින්ම අඳුර ගන්න ඕන මේ Q කියන එක 0th order තියෙන බව. ඒක තමයි මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ ඔබ කියවද්දිම ඔබගේ ඔළුවට යන්න ඕන මේක දැක්ක ගමන් මේ Q එක 0th order නේද? මොකද rate එකට Q කියන එකේ බලපෑම නැහැ. Q කොච්චර වැඩි කරත් rate එකට බලපාන්නේ නැහැ. Q කියන්නේ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව. ඒක නිසා Q ගේ බලපෑමක් නැහැ. ඒක තමයි ඔබ මුලින්ම දකින්න ඕනේ මේ ප්‍රශ්නේ තුල. ඊට පස්සේ මෙතන එක්ස්ප්ලেইন කරන්න කියලා තියෙන මම ඒක ලියලා නැහැ. ඔබ හිතලා ඒක ලියන්න ඇති කියලා හිතනවා. මොකද මේ වෙනකොට assignment එකේ deadline එක පාස් වෙලා ඉවරයි. එතකොට මෙතෙන්දී ඒක බලපෑමක් නැහැ අපිට. අපි ඒක කරලා ඉවරයි. කොහොමද ඔබ මෙතෙන්දී ප්‍රශ්නෙට උත්තර ලියද්දි ඔබ මතක තියාගන්න මුලින්ම ඔබ අඳුර ගන්න ඕනේ මේ Q කියන එක 0th order තියෙන බව. ඊට පස්සේ එතනින් පස්සේ තමයි අපි rate එක මේ අවස්ථා තුනේදී ඔබට පේනවා ඇති R කියන එක විතරයි බලපාලා තියෙන්නේ. km කියලා දෙන m කියන්නේ මම එතන ඒකක තමයි පෙන්නලා තියෙන්නේ. k කියන්නේ ශීඝ්‍රතා නියතය. දෙකේ දෙවෙනි බලය. එතකොට මේ අවස්ථා තුනේදීම රේට් එක එක සමානයි. මේක රෑන්ක් කරන්න බෑ. මොකද Q ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතා Q ගේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ Q තියෙන්නේ 0th order එකේ නිසා. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා oxalic acid H2C2O4 was oxidized by permanganate iron to give CO2 and H2O. ඒ කියන්නේ ඔය කියලා තියෙන එක තමයි යටින් සමීකරණ අපිට දීලා තියෙන්නේ. 2MnO4- ඒ විදිහට දීලා තියෙන්නේ.
the rate law of the above reactions was found to be rate සමානයි k වාරයක් MnO4 minus H2C2O4 කියලා දීලා තියෙනවා. මෙතනදි බලන්න මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ මොන ප්‍රතික්‍රියක දෙකද? MnO4 සහ H2C2O4 කියන දෙක විතරයි. රේට් එකට බලපාන්නේ මොනවද? MnO4 සහ H2C2O4 කියන දෙක විතරයි. මෙතෙන්දී අපිට ප්‍රශ්නය අහන්නේ මොකද්ද? What is the order with respect to H+? සරල ප්‍රශ්නයක්. අපිට ඉස්සෙල්ලත් අපි මේක කතා කරා. ඉස්සෙල්ලා වෙච්ච දේම තමයි තියෙන්නේ. මෙතන H+ කියන එක රේට් ලෝ සමීකරණය තුල අඩංගු වෙනවද? නෑ. එතකොට H+ ගේ ඕඩර් එක මොකද? අපි මෙච්චර වෙලා කතා කරන්නේ මේක ගැන. මේ බලන්න මේකෙදී රේට් එකට බලපාලා තියෙන MnO4 දෙක. එතකොට H+ කියන එක රේට් ලෝ සමීකරණය තුල නැහැ. එතකොට 0th order with respect to H+. ඇයි ඒක එහෙම වෙන්නේ? රේට් ලෝ සමීකරණය තුල H+ අඩංගු වෙන්නේ නැහැ. ඒක රේට් එකට බලපෑමක් නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා what is the overall order? ඒ කියන්නේ මේකේ සම්පූර්ණ පෙළ අහනවා. එතෙන්දි කියන overall order එක අපි දන්නවා. මෙතෙන්දි තියෙන MnO4 වල මෙතන පෙළ එකයි. ඒක ලියලා නැහැ. ලියලා නැහැ කියන්නේ ඒකේ පෙළ එකයි. ඊට පස්සේ H2C2O4 වල පෙළ එකයි. එතකොට 1 1 2යි overall order එක දෙකක් වෙනවා. ඔබ මෙතෙන්දි දකින්න ඕන අර මම මුලින්ම කියපු එක අපි රේට් ලෝ සමීකරණ දිහා බලලා ඔබ බලන්නේ රේට් ලෝ සමීකරණේ ඒ ප්‍රතික්‍රියකය නැත්තම් ඒ ප්‍රතික්‍රියකය අපිට දායක වෙන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාව සඳහා. ඒ කියන්නේ H+ කියන එක රේට් ලෝ සමීකරණේ නැති නිසා H+ වල ඕඩර් එක 0th order බවට පත් වෙනවා. ඒක තමයි අපි මුලින්ම දකින්න ඕන. මේකෙදි එතකොට උත්තර දෙක ඉන්නේ 0th order with respect to H+ සහ overall order එක. මෙතන MnO4 එකයි H2C2O4 වල එකයි 1 1 දෙකක් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. A reaction believed to be either first or second order has a half-life of 20 seconds and the beginning, but later change to a half-life of 40 seconds. What is the order of the reaction? මෙතෙන්දී අහලා තියෙන්නේ මේ රියැක්ෂන් එකක් තියෙනවලු ඒක විශ්වාස කරනවලු first or second order කියලා. ඒකේ half-life එක කියන්නේ පළවෙනි අර්ධෙදී තප්පර 20ක් ගිහිල්ලා තියෙනවලු. ඊට පස්සේදී half-life එක වෙනස් වෙලා තියෙනවලු තප්පර 40ක් දක්වා. අපි ඉස්සෙල්ලා කතා කරමු මොකක්ද මේ half-life එක කියන්නේ? එහෙම නැත්නම් අර්ධ ජීව කාලය කියන්නේ? අර්ධ ජීව කාලය කියන්නේ මේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හරි අඩක් බවට පත්වීමට කිසියම් ප්‍රතික්‍රියාවක තියෙන ප්‍රතික්‍රියක සාන්ද්‍රණය හරි අඩක් බවට පත්වීමට ගතවන කාලයට අපි කියනවා අර්ධ ජීව කාලය කියලා. එහෙම නැත්නම් half-life එක කියලා. ඒ වගේම ඔබට මෙතෙන්දී විශේෂ තියරියක් මතක් වෙන්න ඕන. ඒක මට මතක විදියට හේෂාන් කරා. හේෂාන් හොඳට ඒක පැහැදිලි කරා අපිට. ඒක නිසා මම මෙතන ඒක ගැන ලොකුට කතා කරන්නේ නැහැ. ඔබට මතක ඇති මෙතන first order reaction එකක half life එක constant එකක් වෙනවා. ඒ කියන්නේ නියතයක් වෙනවා. ඒ කියන්නේ half life එක වෙනස් වෙන්නේ නැහැ. ඒක හරියට පැහැදිලි කරා එදා හේෂාන්. මම මෙතෙන්දී ඒක ගැන වැඩි කියන්නේ නැහැ. ඒ දැනුම ඔබට තියෙන නිසා මේක මොකද අපි ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහනක් නේ. ඒක නිසා මෙතෙන්දී ගොඩාක්ම තියරි වලට යන්න අපි වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී first order reaction එක ඔබ දන්නවා ඇති. first order reaction එක අර්ධ ජීව කාලේ නියතයක් වෙනවා. ඉතින් මෙතෙන්දී පැහැදිලිව ප්‍රශ්නේදී කියලා තියෙනවා පළවෙනි half life කාලේදී පළවෙනි අර්ධෙදී තප්පර 20යිලු. ඊට පස්සේ ඊළඟ අර්ධෙදී තප්පර 40ක් බවට පත් වෙනවලු. ඉතින් මොකද්ද මේකේ ඕඩර් එක? මෙතන පැහැදිලිව දීලා තියෙන්නේ දෙකයි. first or second order කියලා දීලා තියෙන්නේ. විශ්වාස කරන්නේ first or second order කියලාලු. ඉතින් මෙතන පැහැදිලිව අපිට පේනවා first වෙන්න බෑ කොහොමත්. මොකද first වෙනවා නම් අර්ධ ජීව කාලය තප්පර 20 තිබුණා නම් ඒක අනිත් අර්ධ ජීව ඒ කියන්නේ ඊළඟ අර්ධෙදිත් තප්පර 20ක් වෙන්න ඕන. නමුත් එහෙම වෙලා නැහැ. මෙතෙන්දි වෙලා තියෙන්නේ තප්පර 20 තප්පර 40ක් බවට පත් වෙලා දිනවා. ඒක නිසා ඔබ මුලින්ම ලියන්න ඕන මේකෙදි උත්තර ලියද්දී first order reaction එක පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලේ නියතයක් වේ. first order reaction එකක අර්ධ ජීව කාලය constant එකක් වෙනවලු. ඉතින් ඒක නිසා අපිට මෙතෙන්දී පැහැදිලිව අපිට කියලා තියෙන 20 ඉඳලා 40ට වෙනස් වෙන බැවින් මේක second order reaction එකක් බව කිවිය හැකියි. ඒක අතරම theory part එකක් අපිට ගානක් හදන්න දෙයක් නැහැ.
තියරි පාර්ට් එකකින් අපිට මේකට උත්තරේ ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ. The reaction දෙකයි ඒ වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක දෙකයි. ඊට පස්සේ A2 has been run in each of the following containers. Container 1 and 2 have same number of molecules. ඒ කියන්නේ එකම ප්‍රතික්‍රියක ප්‍රමාණය තියෙන්නේ molecule සමානයි. But the volume of container 1 is twice the volume of container 2. ඒ කියන්නේ container 2 එක වගේ දෙගුණයක්ලු container 1 එක. The above reaction was found to be second order with respect to A. පළවෙනි ප්‍රශ්නේ. Write the rate law for the reaction. ඇත්තටම මේකෙදි අපිට මේ A කියන ප්‍රශ්නේ අහලා තිබුණාට ඒකේ උත්තරෙත් අපිට ප්‍රශ්නෙම දීලා තියෙනවා. මේ බලන්න. The above reaction was found to be second order with respect to A. ඒ කියන්නේ අපිට එන උත්තරේ ඇත්තටම ප්‍රශ්නේ තුලම අපිට දීලා තියෙනවා. හරි සරලයි. මෙතෙන්දී write the rate law for the reaction අපිට මේ මෙහෙම ලියන්න පුළුවන්. ඒකෙදි අපිට ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ ප්‍රතික්‍රියාවේ තියෙනවා දෙකයි A වලින් හැදෙනවා A2 කියලා ඵලයක්. අපි දන්නවා මෙතෙන්දී අපි සලකන්නේ මේක තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා. එහෙම නැත්නම් මේක අපිට හිතන්න පුළුවන් බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවර කියලා. මෙතෙන්දී අපිට ගාණති කියලා නැති නිසා අපි කෙලින්ම තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා අරගෙන උපකල්පනය කළා තමයි ගාන හදන්න වෙන්නේ. මොකද අපිට ඒ සම්බන්ධයෙන් හරි ඉන්ෆර්මේෂන් එකක් අපිට ගාන තුල දීලා නැහැ. මෙතෙන්දී අපි මේ ගාන හදන්න අවශ්‍ය නිසා මේක අපි තනි පියවර ප්‍රතික්‍රියාවක් හෝ මේක බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවරක් සේ සලකනවා. අපි හිතමු මේක තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා. අපි දන්නවා මම මුලින්ම කිව්වා තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් ඒකේ තියෙන ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මෙතන තියෙන දෙක ඒ දෙක කෙලින්ම රේට් ලෝ සමීකරණේ මේ ප්‍රතික්‍රියකයේ බලයක් බවට නැංවෙනවා. ඒ කියන්නේ අර ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක ඒ ආකාරයෙන්ම බලයක් බවට නැංවිලා තියෙනවා. එතකොට උත්තරේ මොකද්ද? R සමානයි k වාරයක් a වල දෙවෙනි බලය. ඉතින් ඒකනේ මෙතන මේ කියලා තියෙන the above reaction was found to be second order with respect to A. ඒක තමයි කියලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට ප්‍රශ්නේ දීලා ඒ ප්‍රශ්නෙම උත්තරේකුත් අහලා. ඒ කියන්නේ උත්තරෙත් තියෙනවා ප්‍රශ්නේ ඇතුලේ. හරි ලේසි. ඊට පස්සේ which reaction container has a greater reaction rate. මොන container එකේද අහනවා මේ reaction rate එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම මොකේද කියලා අහන්නේ. මෙතෙන්දී ගත්තට පස්සේ අපි දන්නවා මේ A කියන එකෙන් අදහස් වෙන්නේ ඒගේ සාන්ද්‍රණය ගත්තට පස්සේ n වලින් මම මෙතන n කියලා පෙන්නලා තියෙන්නේ මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය බෙදීම පරිමාව. ඒක තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. මෙතෙන්දී පරිමාව ගත්තට පස්සේ අපි දන්නවා පරිමාව අඩු වෙද්දී ඔබට මෙතෙන්දී පැහැදිලිව පේන ඇති v කියන එක අඩු වෙද්දී r වලට මොකක්ද වෙන්නේ? r වැඩි වෙනවා. ඇයි ඒක? ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ. ඒක නිසා v අඩු වෙනකොට r වැඩි වෙනවා. ඉතින් v වැඩි කරොත් r අඩු වෙනවා. මෙතෙන්දී ඔබට පේන ඇති මොන කන්ටේනර් එකේද පරිමාව අඩු? කන්ටේනර් 2 කියන එකේ නේද? ඒකට කන්ටේනර් 2 කියන එකේ පරිමාව අඩුයි කන්ටේනර් 1 එකට සාපේක්ෂව. එතකොට පරිමාව අඩු එකේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඇයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? පරිමාව අඩු වෙනකොට ප්‍රතික්‍රියක අණු ගොඩක් ළඟින් ඉන්නේ. එතකොට ඝට්ටන සිදුවෙන ප්‍රමාණය වැඩි. ඒක අපි තියරි පාර්ට් එක. ඒකට අනුව පරිමාව අඩු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඊට සාපේක්ෂව වැඩි වෙනවා. එතකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මෙතන උත්තරේ මොකද්ද? කන්ටේනර් 2. ඇයි කන්ටේනර් 2 වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? ඒකේ පරිමාව අඩු වෙන නිසා. පරිමාව අඩු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊට පස්සේ C. In which container the reaction has a shorter half-life? Shorter half-life. Half-life එක කියන්නේ ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියක සාන්ද්‍රණය හරි අඩක් බවට පත්වීමට ගතවන කාලයට තමයි අපි කියන්නේ half-life එක කියලා. පොඩිම කෙටිම half-life එකක් තියෙන මොන container එකේද කියලා අහන්නේ. ඉතින් ඒකත් ගොඩක් ලේසි ප්‍රශ්නයක්. අපිට මෙතෙන්දී ප්‍රතික්‍රියා සංග්‍රහණය ඉක්මනටම අඩු වෙන මොකේද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි එකේ නේද? කන්ටේනර් 2 එකේ. ඇයි කන්ටේනර් 2 එක වෙන්නේ? ඒකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නිසා ඉක්මනටම ප්‍රතික්‍රියක වැය වෙනවා. ඉතින් එතකොට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඉක්මනට අඩු වෙනවා. එතකොට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අර්ධයක් වීමට ඉක්මනටම අර්ධයක් බවට පත් වෙන්නේ කාගේද?
container 2 එකේ. අයි container 2 එකේ එච්චර ඉක්මනට අඩු වෙන්නේ ඒකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නිසා 1 එකට සාපේක්ෂව. ඒකේ පරිමාවක් අඩු නිසා. එතකොට අපිට උත්තරේ විදිහට ලියන්න පුළුවන් මෙතෙන්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වන්නේ container 2 එකේ බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වන නිසා ප්‍රතික්‍රියක ඉක්මනින් ෂය වන්නේ container 2 එකේ. එතකොට ඉක්මනට container 2 එකේ වැය වෙන නිසා ඒකේ අඩුම අර්ධ ජීව කාලයක් පවතී. ඒක තමයි අපිට උත්තරේ විදියට ලියන්න තියෙන්නේ. ඒක ඔබ හිතලා ලියන්න මම මෙතන ඒ ලියන ඒවා නම් දාලා නැහැ. ඒක ඔබ හිතලා ලියන්න. එතකොට ඔබටත් හොඳයි මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒක නිසා ඔබ ඒක හිතලා ලියන්න. එච්චර ලොකු දේවල් නෙමෙයි මේවා. මේ අතරට මේ ලෙවල් වලින් උනත් ලියන්න පුළුවන් ප්‍රශ්න. මේ පෙළ ප්‍රතික්‍රියා නම් ලියන්න බෑ. මේ දේවල් නම් අපිට ගොඩක් සමීප දේවල් ඒ ලෙවල් කෙමිස්ට්‍රි තුලත් අපිට තිබිච්ච පාර්ට් එකටත් ගොඩක් සමීප වෙච්ච දේවල්. D. What are the relative rates of the reaction in each container? Relative rates කියන්නේ සාපේක්ෂව ශීඝ්‍රතාවය. ඒ කියන්නේ container 1 එකට සාපේක්ෂව container 2 එහෙම සාපේක්ෂව ශීඝ්‍රතාවය අපි අතර මෙතන සංසන්දනයක් තියෙන්නේ. මෙතන ඔයාලට පේන ඇති D කියන ප්‍රශ්නේ පළවෙනි container එක ගත්තට පස්සේ පළවෙනි container එකට අපිට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය R1 සමානයි K වාරය A වල දෙවෙනි බලය. container 1 සහ container 2 එකේ එකම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද ඒ කියන ඵලයමයි අරගෙත් තියෙන්නේ. ඒකේ පරිමාදික විතර වෙනස් වෙන්නේ ඇත්තටම. ඒකෙදි R1 කියන එකේ ඔබට මෙතන ලියන්න තියෙන එක පේනවා ඇති. K වාරයක් A වල දෙවෙනි බලය. ඒකට අනුව A වල සාන්ද්‍රණය තියෙන්නේ n බෙදීම 2v. මොකද 2v වෙන්නේ? අපි දන්නවා ඒකෙදි අපිට දීලා තියෙන මෙතෙන්දී container 2 එක වගේ container 1 එක ගත්තට පස්සේ ඒකේ දෙගුණයක් කියලා. එතකොට මම මේ 2v කියලා අරගෙන තියෙන්නේ පරිමාව එක අපිට ගානදී දීලා තියෙනවා. n වලින් අදහස් කරන්නේ මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය දෙකේම සමානයි. n කියලා එකකින් අදහස් කරේ. දෙවෙනි container එක ගත්තට පස්සේ R2 සමානයි K වාරය A වල දෙවෙනි බලය. ඒකට අනුව n බෙදීම v කියන්නේ පරිමාව n දෙකේම සමානයි. මොකද same number of molecules කියලා අපිට ගානන් වල දීලා තියෙනවා. ඉතින් ඒකට අනුව මෙතෙන්දී මම සාපේක්ෂව හොයලා තියෙනවා මෙන්න මේකේ R1 බෙදීම R2 සමානයි. ඒකට R1ට ගත්තට පස්සේ K වාරයක් n බෙදීම 2v වල දෙවෙනි බලය. ඊට පස්සේ R2 ගත්තට පස්සේ K වාරයක් n බෙදීම v වල දෙවෙනි බලය. ඉතින් ඒකට අනුව මේක මම සුළු කිරීම නම් දාලා නැහැ. කොහොම හරි සුළු කරාට පස්සේ එන්නේ R2 සමානයි 4 වාරයක් R1. අපිට මේක පිළිගන්න පුළුවන්ද කියලා බලමු. මේකෙදි ඇත්තටම අපි මේක පිළිගන්න පුළුවන්. R2 container එක ගත්තට පස්සේ R2 කියලා තියෙන්නේ දෙවෙනි container එකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඉතින් මෙතෙන්දී ඇත්තටම R1 එක්ක සාපේක්ෂව ගත්තට පස්සේ R1 වගේ 4 ගුණයක් තියෙනවලු R2 වල. ඇත්තනේ. ඉතින් container 2 එකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය R1 එකට, ඒ කියන්නේ පළවෙනි container එකට වැඩි කොහොමද වැඩි? ඉතින් ඒක අපිට සමීකරණු ඔප්පු වෙලා තියෙනවා. derive වෙලා තියෙනවා. R2 සමානයි 4 වාරයක් R1. මේක ඔබ සුළු කරලා බලන්න. මෙතෙන්දී සාපේක්ෂව relative rates කියන්නේ සාපේක්ෂව අරගෙන තියෙන්නේ R1 බෙදීම R2. R2ට සාපේක්ෂව හෝ R1ට සාපේක්ෂව අපිට මෙතෙන්දී ගාන හදලා පෙන්නන්න පුළුවන්. E. After a set amount of time elapsed, which container will contain fewer amount of atoms? එකම ප්‍රශ්නේ විවිධාකාරයෙන් අහලා තියෙනවා. ප්‍රශ්න කීපයක් මේ විදිහට තිබ්බා. මේ નિયમિત කාලය අවසන් වුණාට පස්සේ මොන container එකේ දහනවා එයට අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක පැහැදිලි පහසුවෙන් අපිට මේක අඳුර ගන්න පුළුවන්. ඉතින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කිසියම් container එක වැඩියෙන් සිද්ධ වෙනවා නම් ඉක්මනට ප්‍රතික්‍රියක වැය වෙනවා. ඉතින් ඉක්මනට ප්‍රතික්‍රියක වැය වෙන එකේ තමයි මේ નિયમિત කාලය අවසන් වුණාට පස්සේ අඩු ප්‍රතික්‍රියක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් උත්තරේ මොකක්ද? container 2. අපිට ඒක ලියන්න පුළුවන්. container 2 එකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය container 1 එකට සාපේක්ෂව වැඩි වෙන බැවින් මේ નિયમિત කාලයේ අවසානයේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය container 2 එකේ වැඩි වෙන නිසා ප්‍රතික්‍රියක අඩු ප්‍රමාණයක් container 2 එකේ ඉතිරි වෙනවයි කියලා.
ඔච්චර තමයි ඇත්තරම අපිට අසයින්මන්ට් එකේ කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්න 4යි තිබ්බේ. මම දන්නේ මම මේක ඇත්තරම කියවගෙන ගියා. ඔබට කොහොම මේක වැදුනද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න අය පොඩ්ඩක් මේක ගැන පොඩි අදහසක් ඔබට තේරුණාද මොන තැනද ආයිත් එක්ස්ප්ලেইন කරන්න ඕන කියන එක ගැන මට පොඩි අයිඩියා එකක් දෙනවද ඉක්මනට කවුරු හරි මේක ගැන ඔබට තේරුණු මට්ටම ගැන මෙන්න මෙතන මට ආයිත් කියලා දෙන්න මේකේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒක ගැන පොඩ්ඩක් ඉක්මනට රෙස්පොන්ස් කරන්න විනාඩියක් ගන්න කවුරු හරි chat එකේ දාන්න කවුරු හරි ඉක්මනට එක්කෙනෙක් හරි දාන්න මේක මොන මට්ටමින් ඔබට වැදුනද කියලා හරි 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 ප්‍රශ්නයක් නෑ හරි අපි යමු ඊළඟට මේ සෙෂන් එක ඇතුලේ අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නේ මේ ප්‍රශ්න 4ට සාපේක්ෂව පොරොන්දු වෙච්ච පරිදිම අපි ප්‍රශ්න 10ක් ඔබට දාලා ඇති 28 වෙනිදා මට මතක විදියට අපි මේල් එක දාලා Outlook එකෙන් මේ Outlook එකෙන් දාපු මේල් එකෙන් අපි ක්විස් එකක් විදියට ප්‍රශ්න 10ක් ඔබට ඉදිරිපත් කරා. ඒක ඇත්තටම ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ප්‍රශ්න අපි හදපුවා නෙවෙයි. ඒ ප්‍රශ්න 10 ඔබට ඉදිරිපත් කරා. ඒක මම දැක්ක කීප දෙනෙක් කරලා තියෙනවා. හොඳ ලකුණුත් අරගෙන තිබ්බා. අපිට ඊළඟට මේ සෙෂන් එකේ මේ ප්‍රශ්න 4ට අමතරව ඉතුරු වෙලා තියෙන්නේ MCQs 10. මම ඒකට යන්නම් දැන්. පළවෙනි එක ඔබ මේක බලන්න ඇති කියලා හිතනවා. Scientist conducts an experiment to determine the rate of the reaction following reaction. N2 දන O2 වලින් හැදෙනවා දෙකයි ඉන්නෝ කියලා ඵලයක්. If the initial concentration of N2Os 0.5 m කියන්නේ සාන්ද්‍රණය දීලා තියෙන්නේ ඒකක and the concentration of N2Os 0.45 m කියලා දීලා තියෙනවා after තප්පර 0.1කට පස්සෙලු මේක සිද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ N2 වල ප්‍රතික්‍රියක සාන්ද්‍රණය 0.45ක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇත්ත මොකද ඵලයක් ඒක ඒ ඵලය N2 කියන N2 කියන ප්‍රතික්‍රියකේ වැය වෙලා තියෙනවා. කියන 0.5 ඉඳලා 0.45 දක්වා තප්පර 0.1ක කාලයකදී what is the rate of the reaction මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අහන්නේ. මේක ඇත්තටම අපිට A level දැනුමින් ලියන්න පුළුවන් දෙයක්. පළවෙනි ප්‍රශ්නේ විදියට පොඩි ප්‍රශ්නයක් තමයි මේක ඉනිෂියල් කන්සන්ට්‍රේෂන් එක දීලා තියෙනවා N2 වල 0.5යි කියලා. after 1 second concentration of N2 ගිහිල්ලා තියෙනවා 0.45ක් බවට. අපි දන්නවා මෙතෙන්දී N2 කියන්නේ ප්‍රතික්‍රියකය. ඔබට මේක මේ ඍණ ලකුණ ගැන මම හිතනවා හේෂාන් හොඳ අයිඩියා එකක් දෙන්න ඇති කියලා මේ ඍණ ලකුණ කොහොමද ආවේ කියන එක. මේක ප්‍රතික්‍රියක නිසා මෙතෙන්දී අපිට මේ ඇතුළේ ඉක්වේෂන් එකෙන් එන්නේ ඍණාගය. මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඍණ වෙන බැරි නිසා අපි එළියෙන් ඍණක් ඇඩ් කරලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? 0.45 ඍණ 0.5 ගියොත් මේක අපිට ඇතුළේ එන ඉක්වේෂන් එකකින් එන අගය වෙන්නේ ඍණාගය. ඍණාගයක් අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට දාන්න බැරි නිසා අපි පිටින් ඍණ ලකුණක් දානවා. ඍණ ලකුණක් දාලා ඒක ගුණ කරාට පස්සේ ඒක ධන බවට පත් වෙනවා. ඕක තමයි ඔකෙන් පැහැදිලි වෙන්නේ. අපි දන්නවා මෙතෙන්දී රේට් එක අපිට හොයන්න පුළුවන් N2 වල N2 රේට් එක සමානයි N2 වල සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන්. සාන්ද්‍රණය සමානයි මෙතෙන්දී 0.45න් අඩු වෙනවා 0.5ක්. මොකද 0.45 තමයි අවසාන සාන්ද්‍රණය. 0.5 තමයි ඉනිෂියල් කන්සන්ට්‍රේෂන් එක. එහෙම නැත්නම් ආරම්භක සාන්ද්‍රණය. අවසාන සාන්ද්‍රණයෙන් ආරම්භක සාන්ද්‍රණය අඩු කරා වැය වෙච්ච කාලය කොපමණද? 0.1යි. අර දෙකෙන් අඩු කළා මේක බෙදලා ගත්තට පස්සේ අපිට උත්තරය විදිහට ලබා ගන්න පුළුවන් 0.5යි
කියලා ඒක අපිට ගාන දීලා තියෙනවා පළවෙනි උත්තරේ 0.5යි m per s එහෙම නැත්නම් per second කියන එක මෙතනින් අදහස් වෙන්නේ 0.5යි උත්තරේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. For a reaction 2 a b වලින් හැදෙනවා 2 c කියලා ඵලයක් with the rate equation. රේට් එක සමානයි k වාරයක් ඒ වල දෙවෙනි බලය b කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතෙන්දී රේට් ලෝ එක දීලා තියෙනවා රේට් එකට බලපාන්නේ a සහ b කියන ප්‍රතික්‍රියක දෙක. ඒක අපි මුලින්ම කතා කරද්දිත් ඕක ගැන මම පැහැදිලි කරා. මේ තියෙන්නේ ඇත්තටම තනි පියවර ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවරක් වෙන්න ඕන. රේට් ඩිටර්මයින් ස්ටෙප් එකක් වෙන්න ඕන. මොකද ඒ ආකාරයෙන් මේකට නැංගිලා තියෙනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. අපිට ඒක මෙතෙන්ට අදාළත්වයක් නැහැ. උපකල්පනයක් විතරක් එහෙම කරන්න පුළුවන්. මේ රේට් එකට කොහොමද බලපාන්නේ a සහ b කියන ප්‍රතික්‍රියා දෙක විතරයි. බලමු මේ කියන කියලා තියෙන මොනවද කියලා. The order with respect to a is 1 and the overall order is 1. මෙතෙන්දී a ගේ පෙළ එකයි කියලා කියනවා. නෑනේ. ඇයි මේ රේට් එක සමානයි k වාරයක් a වල දෙවෙනි බලය. ඒ කියන්නේ a ගේ පෙළ මොකද්ද? 2යි. එතකොට මේ පිළිතුර වැරදි. මොකද ඒ පිළිතුර වරදින්නේ a ගේ ඕඩර් එක එකක් කියනවා. නෑ a ගේ ඕඩර් එක එකක් වෙන්නේ නෑ. a ගේ ඕඩර් එක 2යි. ඊට පස්සේ the order with respect to a is 2යි. ඒ කියන්නේ මේකෙදී a ගේ ඕඩර් එක ගත්තට පස්සේ ඒක දෙකක් කියලා කියනවා. ඒක හරි. and the order overall is 2. ඒ කියන්නේ මේකේ overall order එක එහෙම නැත්නම් සම්පූර්ණ වෙලා ගත්තට පස්සේ ඒක දෙකක් වෙනවලු. නෑ ඒක දෙකක් වෙන්නේ නෑ. මොකද a ගේ මෙතන තියෙන බලය 2යි. මෙතන b ගේ තියෙන බලය 1යි. එතකොට අපි දන්න overall order එක හොයද්දී මේ බලයන් දෙකේ එකතුව ගන්නේ 2යි 1යි 3ක් වෙනවා. එතකොට දෙවනි පිළිතුරත් වැරදි. The order with respect to a is 2 and the order overall is 3. එතෙන්දී a ගේ පෙළ දෙකක් කියනවා. ඒ වගේම overall order එක 3ක් කියනවා. ඒ පිළිතුර හරි. ඒක හරියන්නේ මෙතෙන්දී a ගේ order එක 2යි. ඒ වගේම මේකේ සම්පූර්ණ පෙළ ගත්තට පස්සේ මෙතන a ගේ 2යි b ගේ 1යි 2යි 1යි 3ක් වෙනවා. එතකොට පිළිතුර වන්නේ 3. තුන්වෙනි ප්‍රශ්නේ. The reaction CHCl3 ධන Cl2 වලින් හැදෙනවා CCl4 ධන HCl has the following rate law. මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ රේට් ලෝ එක ෆලෝ කරනවා. මෙතෙන්දී රේට් එක සමානයි k වාරයක් CHCl3 Cl2 if the concentration of CHCl3 is increased by a factor of 5. පහේ සාධකයකින් වැඩි කරනවලු. While the concentration of Cl2 is kept at the same, the rate will. මෙතෙන්දී Cl2 නියත කරනවා කියලා කියන්නේ ඒ ආකාරයෙන්ම තියෙනවා. concentration එක වෙනස් කරන්නේ නැහැ. CHCl3 තමයි increase කරන්නේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් එක්ස්පෙරිමන්ට් කරද්දී ඔබට මතක ඇති අර ගානක් හදන්න තියදා මම මතකයි හේෂන් අන්තිමට ගණන් දෙකක් හැදුවා. ඒකෙදි එකක් නියත කරලා අනිත් එක තමයි අපි වැඩි කරලා බලන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට මොන වගේ බලපෑමක් CHCl3 එකේ තියෙනවද කියන එක ගැන. මෙතෙන්දී රේට් එකට මොකක් වෙයිද කියලා අහනවා. CHCl3 කියන එක පහෙහි සාධකයකින් වැඩි කරොත්. මෙතෙන්දී අපි බලන්න මෙතන රේට් ලෝ සමීකරණ ගත්තොත් රේට් එක සමානයි k වාරයක් CHCl3 වාරයක් Cl2. CHCl3 ගේ ඕඩර් එක මොකක්ද? එකයි නේද? ඕඩර් එක එකයි වෙන්නේ. එතකොට Cl2 ගේ ඕඩර් එකක් එකයි. ඔබට මතක ඇති පළමු පෙළ ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණයට කිසියම් දෙයක් කරන්නේද ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානවා. ඒ කියන්නේ CHCl3 දෙගුණයක් කරොත් රේට් එක ඩබල් වෙනවා. CHCl3 හතර ගුණයක් කරොත් රේට් එක හතර ගුණයක් වෙනවා. අන්න ඒ වගේ දැන් Cl2 ගත්තත් ඒත් එහෙමයි. එතෙන්දී CHCl3 නියත කරනවා Cl2 තමයි වැඩි කරගෙන යන්නේ. Cl2 දෙගුණයක් කරොත් රේට් එකක් දෙගුණයක් වෙනවා. මොකද එහෙම වෙන්නේ? මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නිසා. CHCl3 කියන්නේ පළමු පෙළ. ඉතින් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නිසා එතෙන්දී මේ ප්‍රතික්‍රියකේ කියන්නේ CHCl3 වල
ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට යම් දෙයක් කළේද ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන. ඉතින් මෙතෙන්දි කියලා තියෙනවා CHCl3 increased by a factor of 5. ඒක සාධක පහේ සාධකයකින් වැඩි කරනවලු. ඉතින් ඒක ඒ ආකාරයෙන්ම මොකක්ද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට මොකක්ද වෙන්නේ? increased by a factor of 5. හතරවෙනි උත්තරේ. එහෙම වෙන්නේ අපිට මේ ප්‍රශ්නේදී මුලින්ම මොකක්ද අපි දකින්න ඕන? CHCl3 කියන එක පළමු පෙළ බව. ඒක තමයි අපි මුලින්ම දකින්න ඕන. මුලින්ම අපි CHCl3 කියන එක පළමු පෙළ බව දැක්කට පස්සේ එතනින් අපිට ගාන ගොඩක් ලේසි වෙනවා. මොකද අපි දන්නවා පළමු පෙළේ යම් දෙයක් ඒ සාන්ද්‍රණයට කළොතින් ඒ ආකාරයෙන් මේක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන. එතකොට උත්තරේ මොකද්ද? increased by a factor of 5. හතරවෙනි පිළිතුරට අපිට යන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ. What are the units of K for the rate law? rate සමානයි K වාරයක් A වාරයක් B වල දෙවෙනි බලය. When the concentration unit is mole per liter. මෙතෙන්දී K ගේ එහෙම නැත්නම් ශීඝ්‍රතා නියතයේ අහනවා units එහෙම නැත්නම් ඒකක මොනවද කියලා අහනවා K ගේ. අපි දන්නවා මෙතෙන්දී මම ඔබට පෙන්නලා තියෙනවා මේ ගාන සම්බන්ධයෙන් concentration එක අපිට දීලා තියෙනවා mole per liter කියලා. rate එක අපිට කියන්න පුළුවන් මෙතෙන්දී අපිට rate එකත් අපිට මෙතනින් උත්පාදනය කරගන්න පුළුවන්. mole per liter per second. ඇයි per second එන්නේ? ශීඝ්‍රතාවය ගත්තට පස්සේ ශීඝ්‍රතාවය අපි දන්නවා ප්‍රතික්‍රියක සාන්ද්‍රණය බෙදීම ඒ සඳහා ගත වූ කාලය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස බෙදීම ඒ සඳහා ගත වූ කාලය. ඒක තමයි රේට් එක කියන්නේ. ඉතින් රේට් එකේ සමීකරණ අපිට මේ දීලා තියෙන කන්සන්ට්‍රේෂන් එකකින් උත්පාදනය කරගන්න පුළුවන්. ඒ දැනුම ඔබට මෙතෙන්දී තියෙන්න ඕන. එතකොට රේට් එක සමානයි රේට් එකේ ඒකක වෙන්නේ mol per liter per second. ඇයි එහෙම වෙන්නේ? රේට් එක අපි දන්නා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා කියන්නේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියන එක. එතකොට ඒකේ ඒකක අපිට මෙතනින් ගන්න පුළුවන් mol l minus s minus කියලා. එතකොට අපි දන්නවා මෙතෙන්දී මෙන්න මේ සමීකරණ අපිට දාන්න පුළුවන් රේට් සමානයි k වාරයක් a වාරයක් b වල දෙවෙනි බලය කියන එක. රේට් අපි දන්නවා mol per liter per second සමානයි k ගුණ කිරීම. මෙතන a ගේ පෙළ 1යි. ඒක නිසා මම ඒක ඒ විදිහටම ලිව්වා. මොකද බලය එකක් නිසා mol l වලත් බලය 1යි. අරකටත් වෙනසක් වෙන්නේ නැහැ. l ඍණ එකම තමයි. හැබැයි b වල පෙළ මොකද්ද වෙන්නේ? 2යි. එතකොට මේ දෙකෙන් mol වර්ග වෙනවා. ඊට පස්සේ ලුත් වර්ග වෙනවා. එතකොට මෙතෙන්දි ගත්තට පස්සේ මේකෙදි mol මේ පැත්තේ තියෙන mol ට කපලා දාන්න පුළුවන්. මේ පැත්තේ තියෙන l ඍණ එක මේ පැත්තේ තියෙන l ඍණ එකට කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ අපිට මේක මේ mol l ඍණ එක කියන එක අයින් වෙන සම්පූර්ණයෙන්ම රේට් එකේ තියෙන පැත්තේ තියෙන mol l ඍණ එකට. එතකොට ඉතුරු වෙන්නේ mol දෙකේ වර්ගය ඊට පස්සේ l ඍණ 2 කියන එක තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපිට ශීඝ්‍රතා නියතයේ ඒකක විදියට අපිට මේ ටික මේ පැත්තට ගෙනහිල්ලා l වර්ග mol ඍණ 2 s ඍණ 1 උත්තරේ වෙන්නේ d. මෙතෙන්දී ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙතෙන්දී අපිට රේට් එක උත්පාදනය කරගන්න වෙනවා. කන්සන්ට්‍රේෂන් එක දීලා තියෙන නිසා රේට් එක කියන්නේ ශීඝ්‍රතා වෙනස බෙදීම ගත වූ කාලය මනින්න තප්පර වලින්. ඒකට අනුව අපිට රේට් එක ඩිටර්මයින් කරගෙන රේට් එක හොයාගෙන ඒ ඇසුරෙන් අපිට මේ ඒකක මේ සමීකරණයට ආදේශ කරලා අපිට ශීඝ්‍රතා නියතයි ඒකක යුනිට්ස් අපිට හොයාගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ එතකොට D. පස්වෙනි ගාන. මේ වගේ ගානක් හැදුවා එදා හේෂානුත්. Given the following data, determine the rate law for the reaction. ඔබට මතක ඇති මෙතෙන්දී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සමීකරණය දුන්නට අපිට රේට් ලෝ එක මනින්න බෑ. එතෙන්දී අපිට එක්ස්පෙරිමන්ට් ඩේටා යූස් කරලා අපිට පුළුවන් මේ රේට් ලෝ එක ගණනය කරන්න. එක මම හිතන්නේ ඒක ගැන හොඳ එක්ස්ප්ලේන් එකක් එදා හේෂන් දුන්නා. ඒකත් එක්ක මේක බද්ධ කරලා තමයි ගොඩක් වෙලාවට අපි Q&A session එක ගෙනියන්නේ. එතකොට අපිට ගොඩක් ලේසි මොකද අතන තියරි පාර්ට් එක කවර් වෙනවා. එතකොට මෙතන තියෙන ක්වෙස්චන් ටිකත් ඔබට දෙකම එකට සෙට් වුණාට පස්සේ මේක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්.
ඉතින් මෙතෙන්දී ගත්තට පස්සේ NH4 ධන NO2 minus N2 ධන 2 H2O එක්ස්පෙරිමන්ට් 1 එකේදී NH4 0.25යි NO2 0.25යි රේට් එක 1.25 ගුණ කිරීම 10 3යි ඊට පස්සේ දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකත් ඒ විදිහට යනවා තුනත් ඒ විදිහට තියෙනවා මෙතෙන්දී මම හදපු එක බලන්න එතෙන්දී බලන්න ඔබ මෙතෙන්දී NH4 කියන එක ඩබල් කරලා තියෙනවා. ඒ කියන්නේ 0.25 කියන එක මෙතෙන්දී දෙකෙන් ගුණ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී NO2 කියන එක 0.25 නියත කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා කරා වගේ අර factor of 5 කියපු කතාවේදී අන්න එතෙන්දී Cl2 නියත කරගෙන නේදී ඒ විදියටම තියාගෙන ඉතින් ඒ අනුව මෙතෙන්දී NO2 නියත කරලා තියෙනවා 0.25 දෙවෙනි අවස්ථාවේදීත් NO2 වල සාන්ද්‍රණය ඒ ආකාරයෙන්ම තියෙනවා. හැබැයි NH4 වැඩි කරලා බලලා තියෙනවා. එතෙන්දී බලන්න රේට් එකට මොකද වෙලා තියෙන්නේ? රේට් එකත් ඩබල් වෙනවා. මේ බලන්න 1.25යි ගුණ කිරීම 10 ඍණ 3 ඩබල් කරාට පස්සේ 2.5යි බිඳුවයි එහෙම නැත්නම් 2.5 ගුණ කිරීම 10 ඍණ 3 NH4 ට යම් දෙයක් කළේද ඒ ආකාරයෙන්ම රේට් එකට බලපාලා තියෙනවා. මොකක්ද ඒ කතාව? ඒකෙන් කියන්නේ මේක පළමු පෙළ බව. පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් තමයි ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට යම් දෙයක් කළේද ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපානවා. ඉතින් මෙතෙන්දී NH4 0.25 ඩබල් කරලා තියෙනවා. ඒකට අනුව රේට් එක මොකද වෙලා තියෙන්නේ? රේට් එකත් ඩබල් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒක අනුව අපිට NH4 ගේ ඕඩර් එක මොකද්ද වෙන්නේ? ෆස්ට් ඕඩර්. ඇයි ෆස්ට් ඕඩර් වෙන්නේ? ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට කිසියම් වෙනසක් කළේද ඒක ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන නිසා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී NH4 නියත කරලා තියෙනවා 0.25ට ගෙනල්ලා තියෙනවා. හැබැයි NO2 0.25 කියන එක දෙකෙන් බෙදලා එහෙම නැත්නම් දෙකෙන් දෙකක් බෙදලා තියෙනවා. දෙකකින් අඩු කරලා තියෙනවා 0.125 කියන්නේ 0.25 දෙකෙන් බෙදුවට පස්සේ තමයි 0.125 එන්නේ. ඒකට අනුව ඔබ බලන්න මෙතෙන්දී රේට් එකට මොකද වෙලා තියෙන්නේ? මේ මුල් රේට් එක තමයි අපි සලකන්නේ 1.25 ගුණ කිරීම 10 ඍණ 3. ඒක තමයි ආරම්භයේදී ඒ දෙකම නියත කරලා තියෙන වෙලාවේදී අපිට තියෙන රේට් එක ඒකෙන් තමයි වෙනස සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ 1.25 ගුණ කිරීම 10 ඍණ 3 මොකද වෙලා තියෙන්නේ? ඒක දෙකෙන් බෙදිලා තියෙනවා. ඒක දෙකෙන් බෙදුවට පස්සේ 6.25 ගුණ කිරීම 10 ඍණ 4යි. 1.25ට ඒ ආකාරයෙන්ම දෙකෙන් බෙදලා තිනවා. එතකොට මේකත් මොකද වෙලා තියෙන්නේ? NO2- කියන එකත් ඒකෙත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට යම් දෙයක් කළේද ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා සාන්ද්‍රණය කෙරෙහි බලපාලා තියෙනවා. එතකොට NO2 දෙකෙන් බෙදුවට පස්සේ රේට් එක මොකද වෙලා තියෙන්නේ? රේට් එකත් දෙකෙන් බෙදිලා තියෙනවා. එතකොට ඒකට අනුව රේට් එක සමානයි k වාරයක් NH4 NO2 මයිනස් කියලා අපිට ලියන්න පුළුවන්. මේකේ මේ දෙකේම ගත්තට පස්සේ පෙළ මොකද්ද? 1 වෙන්නේ. අර මං ඉස්සෙල්ලා කියපු කතන්දර නිසා මෙතෙන්දී මම මේ පොඩි ප්‍රස්තාරයක් මෙතන පෙන්නලා තියෙන්නේ මේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක කන්සන්ට්‍රේෂන් එක අනුව රේට් එක වැඩි වෙන හැටි. ඔබ මේක දකින්න ඇති ස්ලයිඩ් වල තිබ්බ අපේ කන්සන්ට්‍රේෂන් එකට මොකක් හරි කරොත් ඒක රේට් එකට ඒ ආකාරයෙන්ම බලපානවා කියන එක තමයි මේ රේඛීය සමීකරණයෙන් අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඒකට අනුව මෙතෙන්දී අපිට රේට් සමානයි k වාරයක් NH4 වාරයක් NO2 කියන උත්තරයට යන්න පුළුවන්. ඒකට අනුව පිළිතුර වෙන්නේ A. එතකොට පහට උත්තරේ A. 6. ඒකත් ඒ වගේ ගානක්. The initial rate data for the reaction දෙකයි N2O5 වලින් හැදෙනවා 4යි NO2 ධන O2 is shown in the following table. Determine the value of the rate constant of for the reaction. ඒකත් එක්ස්පෙරිමන්ට් දෙකක් කරලා තියෙනවා. හැබැයි ඒකෙදී එක ප්‍රතික්‍රියාවක් විතර එක ප්‍රතික්‍රියකයක් විතර එක රියැක්ටන්ට් එකක් විතරයි මේ ප්‍රතික්‍රියාව සඳහා දායක වෙන්නේ. N2O5 කියන එක ඒක ටිකක් සරලයි. ඒකෙදි බලන්න වෙච්ච දේ මේ N2O5 කියන එක ගත්තට පස්සේ ඒකෙදි පළවෙනි එක්ස්පෙරිමන්ට් එකේදී 1.28 ගුණ කිරීම 10 දෙවෙනි බලය ඒක දෙකෙන් ගුණ කරලා තියෙනවා. එහෙම නැත්නම් දෙකේ ගුණාකාරයකින් වැඩි කරලා තියෙනවා එක්ස්පෙරිමන්ට් එක. එතකොට 1.28 දෙකෙන් ගුණ කරාට පස්සේ 2.56 ගුණ කිරීම 10 2යි. ඒකත් ගත්තට පස්සේ රේට් එක මොකක්ද වෙලා තියෙන්නේ?
රේට් එකත් NO2 ඩබල් කරාට පස්සේ රේට් එකත් මොකක්ද වෙලා තියෙන්නේ රේට් එකත් ඩබල් වෙලා තියෙනවා ඉතින් ඒකට අනුව NO2 වල අපි මුලින්ම අඳුරගන්නේ මොකක්ද N2O5 වල N2O5 වල පෙළ මොකක්ද එතකොට පෙළ පළමු පෙළ වෙනවා එතකොට පළමු පෙළ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක සාන්ද්‍රණයට යම් දෙයක් කළේද ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි ඒ ආකාරයෙන්ම බලපානවා ඒකට අනුව N2O5 වල පෙළ එකයි ඒකට අනුව අපිට මෙතෙන්දී ගණනය කරන්න කියලා තියෙන හැබැයි රේට් කොන්ස්ටන්ට් එක මෙතෙන්දී N2 අපිට මුලින්ම සමීකරණ ලියා ගන්න ඕන. එතකොට සමීකරණ අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට රේට් සමානයි k වාරයක් N2O5 වල පළමු පෙළ එහෙම නැත්නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් first order reaction එක first order with respect to N2O5 කියන එක කියන්නේ. එතකොට මේක පළමු පෙළ වෙනවා. ඊට පස්සේ අපි මේ experiment data use කරලා මම මේ පළවෙනි තීරුව ගත්තා. ගාන හදන්න. මේ පළවෙනි experiment එක ගත්තා. N2O5 වල සාන්ද්‍රණයේ ඒ අවස්ථාවේදී 1.28 ගුණ කිරීම 10 දෙවෙනි බලය අපි හොයන්නේ රේට් කොන්ස්ටන්ට් එක. ඊට පස්සේ ඒ අවස්ථාවේදී අපි ගත්තොත් ඉතින් රේට් එක 22.5යි මේ එකක මම ආදේශ කළා තියෙනවා. ඒකට අනුව අපිට k ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ 22.5න් 22.5 බෙදෙනවා 1.28න්. ඒක බෙදුවට පස්සේ අපිට පිළිතුර විදියට එහෙම නැත්නම් රේට් කොන්ස්ටන්ට් එක විදියට අපිට ලබා ගන්න පුළුවන් 0.17578 තප්පරයට නැත්නම් per second අන බලන්න එතෙන්දී මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක රේට් කොන්ස්ටන්ට් එකේ ඒකක මොනවද per second ඒකත් ඔබ මතක තියාගන්න ඒකත් මම හිතනවා ඒක ප්‍රශ්නවලදී අහනවා ගොඩක් වෙලාවට රේට් කොන්ස්ටන්ට් එකේ ඒකක එක අවස්ථාවලදී ඒ අනුව පිළිතුර වන්නේ 0.17578 එහෙම එකක් තියෙනවද? ඔව් තියෙනවා මෙන්න මේ B කියන එක 0.176 කියන එක. එතන 5 ඒගොල්ලෝ approximation කරලා තියෙනවා. 7 කියන එක එතන වටයලා අරගෙන තියෙනවා 0.176යි තප්පරයට කියන එක තමයි උත්තරේ. එතකොට 6ට උත්තරේ මොකක්ද? B. 7 වෙනි ප්‍රශ්නේ. මේකට හොඳ ප්‍රශ්නයක්. The rate of a reaction is found to double when the concentration of one reactant is quadruple. The order of the reaction with respect to this reactant is. ඒ කියන්නේ මෙතෙන්දී මේ the rate of the reaction is found to double when the concentration of one reactant is quadruple. ඒ කියන්නේ මේ ගත්තට පස්සේ මෙන්න මේ අපි හිතමු මේකේ R කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒ කියන්නේ අපි මෙතන හිතමු ඒකේ තියෙන ඵලය ප්‍රතික්‍රියකේ රියැක්ටන්ට් එක ඒ කියලා අපි හිතමු ඒකේ පෙළ x කියලා හිතමු මේක බලයක්නේ එතෙන්දී ඒ කියන මේක බැලුවමත් ඔබට පේනවා ඇති ඒ කියන එක ක්වාඩ්‍රපල් කියන්නේ 4 ගුණයක් 4යි ඒ අවස්ථාවේදී රේට් එකට මොකක්ද වෙලා තියෙන්නේ රේට් එක දෙකක් වෙලා තියෙනයි අරක 4 ගුණයක් කරනකොට රේට් එක ඩබල් වෙනවලු. ඒකට අනුව ඔබට මෙතන පේනවා ඇති 4 අපිට මෙතන දෙකට සමාන වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙතන සාමාන්‍ය ඉක්වේෂන් එකක් කියලා හිතන්නකෝ. මේක ඉක්වේෂන් එකක් කියලා හිතුවොත් මොකද්ද? මෙතන මේ දෙක සමාන වෙනවනේ. මේකෙදි 4 මොන බලයද මෙතෙන්ට එන්න ඕන? භාගවෙනි බලය. එහෙම නැත්නම් 4 වර්ගමූලය 1.5 ඕඩ එකක් තමයි මේකට තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මෙතෙන්දී මේ රියැක්ටන්ට් A කියන එක ගත්තට පස්සේ ඒ රියැක්ටන්ට් එක 4 ගුණයක් කරාට පස්සේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය 2 ගුණයක් බවට පත් වෙන්නේ. ඒක තමයි අපිට දීලා තියෙන්නේ. ඒකට අදාළව අපිට මෙන්න මේ විදිහට ලියලා මේ ගාන තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. R අනුලෝම සමානුපාතික. ඒක තමයි R සමානයි k වාරයක් එහෙම කියලා එන්නේ මේ අනුලෝම සමානුපාතික ලක්ෂණ අයින් කරාට පස්සේ R සමානයි k වාරයක් කියන එක එන්නේ. මෙතෙන්දී 4 මොන බලයද තියෙන්නේ 1.5 ඕඩ එක තියෙන්නේ මොකද 4 1.5 එක තමයි දෙකක් වෙන්නේ. එතකොට මේකේ ඕඩ එක මොකද්ද 1.5 කියන එක. එතකොට පිළිතුර වෙන්නේ 4. 7ට උත්තරේ 4. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ the first order reaction A වලින් හැදෙනවා B කියලා ඵලයක් first order reaction එකක්ලු ඒ කියන්නේ
has a time ඊට පස්සේ මෙතෙන්දී rate constant එක දීලා තියෙනවා k සමානයි 8යි තප්පරයට if a note සමානයි 0.5යි a note කියලා කියන්නේ initial concentration එක. ඒක ඔබට කියන්න ඇති මේ වගේ ගානක් හැදුවේ එදා හේෂානොත්. ඒකත් එක්ක ඔබ බලන්න මේ සමීකරණ එදා ඔප්පු කරගත්තා ඩිරයිව් කරගත්තා මට මතක විදියට ඔය ඒක කරා. ඒ සමීකරණ මම මෙතන මම යූස් කරලා තියෙන්නේ. A note කියලා කියන්නේ initial concentration එක. ඒකේ ආරම්භක සාන්ද්‍රණය 0.5යි කියලා කියනවා. How long will take A සමානයි 0.2ක් බවට පත් වීමට ගත වන කාලය මොකක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ A කියලා කියන්නේ at time concentration. එහෙම තමයි මට මතක විදියට දීලා තිබුණේ ඒක represent කරලා තිබුණේ PDF එකේ. A කියන එකේ at time T කියන එක අදහස් කරලා ඉන්නේ at time A ගේ කිසියම් වෙලාවකදී concentration එක. අපිට මෙතෙන්දී මේ සමීකරණය කෙලිම යූස් කරන්න පුළුවන්. kt සමානයි ln a නෝට් බෙදීම at කියන සමීකරණය මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. k අපි දන්නවා 8යි තප්පරයට ගුණ කිරීම t සමානයි ln a නෝට් කියලා කියන්නේ ආරම්භක සාන්ද්‍රණය ඒ කියන ප්‍රතික්‍රියකයේ 0.5යි t කියලා කියන්නේ ඒ කාලය ගත වුණාට පස්සේ at time concentration ඒ කිසියම් ඒ කියන කාලය ගත වුණාට පස්සේ concentration එක 0.2යි 0.5 බෙදීම 0.2යි එතෙන්දී එතකොට එතන පිළිතුර වෙන්නේ 2.5යි ln 2.5 ඔබ කැලලකින් සුළු කරලා බලන්න මෙන්න මෙයාගේ එන්නේ 0.916 ඔන්න කියන අගේ තමයි එන්නේ ඒකට අනුව අපි t ලබා ගන්න පුළුවන් t විදියට පිළිතුර ලැබෙන්නේ 0.114යි 5 කියන එක මෙතනදී මට සමා වෙන්න මේකෙදී පිළිතුර නම් මම දක්වලා නැහැ පිළිතුර මට මෙතන ස්ලයිඩ් එකේ දාන්න අමතක වෙලා ඒක ඔබ බලන්න මෙන්න මේ උත්තරේ තමයි එන්නේ 0.114.5 කියන එක තමයි පිළිතුර විදියට එන්න ඕන ඒක ඔබ බලන්න ඔබේ ඉවල තියෙන මේල් එකට අනුව ගිහිල්ලා ෆෝරම් එකේ ගිහිල්ලා බලන්න මේ පිළිතුර එනවාද කියලා මේක තමයි එන්නේ යනුව පිළිතුර වෙන්නේ 0.114.5යි කාලය ගත වෙන්නේ A ගේ concentration එක 0.2ක් බවට පත් වීමට ගත වන කාලය බවට පත් වෙන්නේ 0.114.5යි 9 වෙනි ගාන proposed mechanism for the reaction is nitrogen has as NO by hydrogen is මෙතෙන්දී අපිට දීලා තියෙන මේ බහුපියවර ප්‍රතික්‍රියාව ඒකේ ස්ටෙප්ස් දෙකක් තියෙනවලු පළවෙනි ස්ටෙප් එකේ H2 ධන N2 NO වලින් හැදෙනවා N2O ධන H2O ඒක තමයි සෙමෙන්ම සිදුවන පියවර මේ බහුපියවර ප්‍රතික්‍රියාවේ ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේදී N2O ධන H2 වලින් හැදෙනවා N2 ධන H2O ඒක ෆාස්ට්ලි සිද්ධ වෙන නැත්නම් වේගෙන්ම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව බහුපියවර ප්‍රතික්‍රියාව. අපි දන්නවා බහුපියවර ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ මේ බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවර වෙන්නේ එහෙම නැත්නම් rate determine step එක වෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් සෙමින්ම සිදුවන පියවර තමයි ඒකේ rate determine step එක වෙන්නේ. ඒකට අනුව තමයි අපි ගාන හදන්නේ. මම උඩ ස්ලයිඩ් එකට පොඩ්ඩක් යන්න. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා මුලින්ම ගත්ත උදාහරණය මේක ස්ලයිඩ් එකේ තියෙන උදාහරණය. ඒක සෙමෙන්ම සිදුවන පියවර. ස්ලෝ ස්ටෙප් එක වෙන්නේ මේකෙදී N2O ධන NO2 කියන එක. එතෙන්දී ඒක අපි ගත්තට පස්සේ රේට් ලෝ සමීකරණයට ඒ ආකාරයෙන් මේකේ ස්ටොයිකියෝමීතික සංගුණකයන් ඒ ආකාරයෙන්ම ආදේශ වෙනවා. මෙන්න මේ විදිහට. මෙතන එකයි මෙතන එකයි. ඒක තමයි දෙක බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපිට මෙතෙන්දී සෙමෙන්ම සිදුවන පියවර පළවෙනි ස්ටෙප් එක ඒක තමයි ස්ලෝ සිද්ධ වෙන්නේ ඒක ගත්තට පස්සේ ඒකේ දායක වෙලා තියෙන ප්‍රතික්‍රියක දෙක මොකද්ද H2 සහ NO කියන එක අපිට ඒක ඒ ආකාරයෙන්ම රේට් ලෝ සමීකරණයට ආදේශ කරන්න පුළුවන් පළවෙනි එක බලමු H2 වාරයක් NO මෙතන H2 ගේ පෙළ හරි එකයි නමුත් NO ගේ පෙළ කීයක් වෙනවද දෙකයි මොකද දෙකක් වෙන්නේ ඒක එතෙන්දී NO ගේ පෙළ දෙකයි ඒක තමයි ඒ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක තමයි අතන NO ගේ
බලයක් බවට පත් වෙන්න ඕන. නමුත් එහෙම නැහැ. ඒකේ පළමු පෙළ කියලා තියෙන්නේ. එතකොට A කියන පිළිතුර වැරදි. දෙවෙනි එකේ k වාරයක් H2 දෙවනි බලය කියලා දීලා තියෙනවා. නෑ H2 ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයි. ඒක දෙකක් වෙන්න බෑ. එතන ස්ලෝවස් ස්ටෙප් එකේ අපිට පැහැදිලිව පෙන්නලා තියෙනවා H2 ගේ ඉදිරියෙන් තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයි. එතකොට මෙතෙන්දී පිළිතුර විදියට දීලා තියෙනවා දෙකක්. ඒක නිසා ඒක වැරදි. එතන දෙපැත්ත මාරු කරලා තියෙන්නේ. C පිළිතුර k වාරයක් H2NO2 ඒ කියන්නේ NO ගේ දෙවෙනි බලය කියලා දීලා තියෙනවා. අන්න ඒක තමයි උත්තරේ. මෙතන NO කියන එකේ ස්ටොයිකියෝ මිතික සංගුණක ස්ටොයිකියෝමෙට්‍රික් කොයිෆිෂන්ට් එක දෙකයි. ඒ දෙක ඒ ආකාරයෙන්ම බලයන් බවට නැංගලා තිනවා. ඔබට ඒක පේනවා පැහැදිලිව. ඒකට මේ C කියන පිළිතුරට අපිට යන්න පුළුවන්. ඊට අමතරව මෙතන කියනවා more information need to answer this question. ඇත්තටම මෙතන පොඩි දෙයක් කියන්න ඕන. ඇත්තටම මේකෙදි ගත්තට පස්සේ අපිට හදිස්සියෙන්වත් මේ ස්ටෙප් දෙකම ස්ලෝ හෝ ෆාස්ට් කියලා නම් කරලා තිබෙන්නේ නැත්නම් අපිට මේ C කියන පිළිතුරට යන්න පුළුවන්ද? බෑ නේද? අපි දන්නේ නැහනේ පළවෙනි ස්ටෙප් එකද සෙමෙන්ම සිදු වෙන්නේ සෙකන්ඩ් ස්ටෙප් එකද කියලා. අපි දන්නේ නැහැ මේ දෙකෙන් මොකක්ද සෙමෙන්ම සිදු වෙන්නේ කියලා මෙහෙම නම් කරලා තිබ්බේ නැත්නම්. එහෙනම් අපි දන්නේ නැහැ. ඒක නිසා ඔබ හොඳට බලන්න මෙතන මේ ගානේදී ස්ලෝ ඕ ෆාස්ට් කියලා දීලා නැත්නම් ඒ කියන්නේ ඒ විදිහට නම් කරලා නැත්නම් අපිට මේ විදිහට රේට් ඩිටර්මයින් ස්ටෙප් එක අරගෙන රේට් ලෝ සමීකරණයට ඒ විදිහට ආදේශ කරන්න බෑ. එතකොට මෙහෙම නම් කරලා තිබ්බේ නැත්නම් උත්තරේ මොකද වෙන්නේ? more information is need to answer for this question. ඇයි එහෙම වෙන්නේ? අරම නම් කරලා තිබ්බේ නැත්නම්. එතකොට අපි දන්නේ මොකද්ද බහුපියර ප්‍රතික්‍රියා වේග නිම්න පියවර කියලා. එහෙම වුණා නම් අපිට E කියන පිළිතුරට යන්න වෙනවා. මෙතන හැබැයි කියලා තියෙනවා පළවෙනි ස්ටෙප් එකලු සෙමෙන්ම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක කෙලින්ම රේට් ලෝ සමීකරණයේ ඒ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මේ ආකාරයෙන්ම රේට් ලෝ සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. 10 වෙනි ගාන. For the reaction reaction එකක් දීලා තියෙනවා. 2යි H2S ධන O2 වලින් හැදෙනවලු 2යි S ධන 2යි H2O. Which one of the following statement is absolutely true? ඒ කියන්නේ වඩාත්ම නිවැරදි පිළිතුර අහන්නේ මේ පහළ තියෙන මේ ප්‍රතික්‍රියාවට දාලා දීලා තියෙන ප්‍රකාශ වලින් වඩාත්ම නිවැරදි පිළිතුර මොකක්ද කියලා අහන්නේ. The reaction is first order with respect to H2S and second order with respect to O2. දැන් මෙතෙන්දී අර ඉස්සෙල්ලා කියපු ප්‍රශ්න එනවා නේද? මෙතෙන්දී මේ ප්‍රතික්‍රියාව අපිට දීලා තිබ්බට අපි දන්නවද මේ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා? අපි දන්නේ මේක තනි පෙළ ප්‍රතික්‍රියාවද කියලාත් දන්නේ නැහැ. අපි දන්නේ මේක බහුපියල ප්‍රතික්‍රියාවක බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවරද කියලා. ඒ කියන්නේ රේට් ඩිටර්මයින් ස්ටෙප් එකද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ දෙකම අපි දන්නේ නැහැ. මෙතෙන්දී අනිත් එක අපේ පිළිතුර විදියටත් අපිට අහලා තියෙන අපිට මෙහෙම කියන්න තිබුණා මේ ඇබ්සලියුට්ලි ට්‍රූ කතාව නැත්තම් වඩාත්ම නිවැරදි පිළිතුර නැත්තම් සමහරක් විට අපිට මේක උපකල්පනය කරලා පිළිතුරකට යන්න තිබ්බා. හැබැයි මෙතන කියලා තියෙනවා වඩාත්ම නිවැරදි පිළිතුරට ඔබ තෝරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපිට අපි දන්නේ මේ ස්ටෙප් එක කොහෙද ඉන්නේ ස්ටෙප් එකක්ද කියලා. ඒක සෙමෙන්ම සිදුවෙන එකක්ද දන්නෙත් නැහැ. ඒක තනි පියවර ප්‍රතික්‍රියාවක්ද දන්නෙත් නැහැ. මුකුත්ම දන්නේ නැහැ. ඒක නිසා අපිට A කියන එකට යන්න බෑ මේ අවස්ථාවේදී. ඊට පස්සේ B කියන එක the reaction is fourth order overall. ඒ කියන්නේ සම්පූර්ණ පෙළ 4යි කියලා කියනවා. ඒකත් අපිට කියන්න බෑනේ. අපිට මේක දිහා බලලා කොහොමත් ඒක ගැන කියන්න බෑ. ඊට පස්සේ C කියලා දෙනවා the rate law is rate සමානයි k වාරයක් H2S වල දෙවෙනි බලය O2 කියලා දීලා තියෙනවා. ඒකත් අපිට කියන්න බෑ. මොකද අපි දන්නේ මේක කොහෙ තියෙන පියවරක්ද කියලා. ඒ අනුව D කියන්නත් බෑ. E තමයි පිළිතුර වෙන්නේ. වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද වඩාත්ම නිවැරදි වෙන්නේ the rate law cannot be determined from the information given. මේ දීලා තියෙන තොරතුරු මත පදනම්ද අපිට බෑ රේට් ලෝ එක සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්න. රේට් ලෝ එක ඩිටර්මයින් කරන්න බෑ. මේ දීලා තියෙන ඉන්ෆෝමේෂන් මේ දීලා තියෙන තොරතුරු වලින් අපිට බෑ රේට් ලෝ එක තීරණය කරන්න. එහෙම නැත්නම් රේට් ලෝ එක හොයන්න අපිට බෑ මේ දීලා තියෙන තොරතුරු වලින්. එතකොට වඩාත්ම නිවැරදි පිළිතුර absolutely true වෙන්නේ E කියන පිළිතුර. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ E. ඔතනින්
අද සෙෂන් එක ඉවරයි. ඇත්තරම මං හිතන්නේ අපිට මේ සම්පූර්ණ වැඩේටම ගියේ පැයක් වගේ. ඇත්තටම පැය දෙකකට වගේ තමයි අපි මේ සෙෂන් එක හදන්න හිතුවේ. ඒත් ඉතින් ඉක්මනට ඉවරුණා, කරන්න දෙයක් නැහැ. මෙතෙන්දී මට අවසාන වශයෙන් අහන්න තියෙන ඔබට මේ කරපු ප්‍රශ්න 10 සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවද? මේක තේරුණාද? ඒක මේ වෙලාවේදී අනිවාර්යෙන් දෙන්න. මේක ගැන පොඩි සජෙෂන් එකක්. ඔබට කොහොමද මේක දැනුනේ කියලා? මේ සෙෂන් එක මෙතනින් ඉවරයි. හරි, මේක තමයි අදට නියමිත වෙලා තිබිච්ච Q&A සෙෂන් එක. අපි මේ වගේම ඉස්සරහට තියෙන සබ්ජෙක්ට්ස් වලටත් Q&A සෙෂන්ස් ගෙනියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඔබට දිගින් දිගටම අපේ තියෙන ක්විසස් වලින් ප්‍රශ්න ඇඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඒවයින් ඔබේ තියෙන දැනුම ඔප්නංවන්න, ඒ වගේම ඔබට විභාගෙ ගිහිල්ලා හොඳ දෙයක් කරගන්න මේ ක්වෙස්චන්ස් අනිවාර්යෙන්ම ඔබට වැදගත් වෙනවා. ඔබ දන්නවා A level කාලේ ඉඳලම ඔබ මේ ප්‍රශ්නත් එක්ක තියෙන පෙරහුරුවෙන් තමයි ඔබට විභාගයේදී හොඳින් මුහුණ දෙන්න හැකියාව වෙන්නේ මේ ප්‍රශ්න කරන තරමට. ඒක නිසා ගිහිල්ලා අපි දාන ඒ Q&A සෙෂන් ඔබ ඔබේ තියෙන කාලේ වැය කරලා පොඩි වෙලාවක් අරගෙන ඒක කරලා බලන්න. පොඩියට හරි ඒ Q&A සෙෂන් වලින් ඔබට යම් දෙයක් ලැබෙයි ඉදිරියේදී. thank you හැමෝටම thank you. මෙතෙන්දී අපි ඉදිරියේදී ඉස්සරහට අපි P6 මේ විදියට සෙෂන් එකකුත් ගෙනියන්න හිතාගෙන ඉන්න. ඊළඟට කරන සබ්ජෙක්ට් එකට අදාළව මේ වගේ Q&A සෙෂන් එකක්, ඒකට අදාළවත් අපි ක්විස් එකක් මේ විදියට ගෙනියනවා. ඊට අමතරව ඉදිරියේදී ඔයාලට සීනියර් අයියලා ලගේ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදට මේ සෙෂන් එක ඉවරයි. වැඩි වෙලා නැහැ, මම හිතන්නේ බෝරින් වෙන්නේ නැතුව ඇති. මොකද අපි ගොඩක් වෙලා කරනකොට අපිට මේකත් එක්ක අපිට හොඳ කන්ටැක්ට් එකක් තියාගන්න බෑ. පැය දෙකක් තුනක් වගේ යනකොට අදට මෙතනින් ඉවරයි. මම හිතන්නේ අයියා අපිට ඉවර කරන්න පුළුවන් නේද? thank you හැමෝටම.